තථාගත පදය. සුගත තථාගත යන දෙපද රූපයෙන් හා අර්ථයෙන්ද බෙහෙවින් සමානය. බුදුරදුන් තමන් වහන්සේ ගැන බෙහෙවින් ව්‍යවහාර කර තිබෙනුයේ තථාගත යන වචනයයි. එබැවින් මෙතනෙහි තථාගත යන වචනයද විස්තර කළ යුතුය. බුදුරදුන් විසින්ම තථාගත යන වචනයේ අර්ථ විවරණයක් දීඝනිකායේ පාසාදික සූත්‍රයෙහි කර ඇත්තේය. අටුවාවල එහි අර්ථ විවරණය කර ඇත්තේ මෙසේය. සුමංගල විලාසිනී 47 අට්ඨහි කාරණේහි භගවා තථාගතෝ 1 තථා ආගතෝති තථාගතෝ 2 තථා ගතෝති තථාගතෝ 3 තත ලක්ඛන ආගතෝති තථාගතෝ 4 තත ධම්මේ යථාවතෝ අபிසම්බුද්ධෝති තථාගතෝ 5 තත දසිතාය තථාගතෝ 6 තත වාදිතාය තථාගතෝ 7 තථා කරිතාය තථාගතෝ 8 අභිභවනට්ඨේන තථාගතෝ 1 පෙර බුදුවරුන් ආපරිදි ආබැවින් බුදුන් වහන්සේ තථාගත නම් වෙයි. අතීතයේහි ලෞතුරා බුදු බවට පැමිණ වදාළා වූ සියලු බුදුවරයෝ සකල සත්වයන්ටම යහපත සැලසීමේ අදහසින් සකල සත්වයන්ටම යහපත සිදු කිරීමේ උත්සාහයෙන් ආවාහුය. විපස්සී බුදුරජාණන් වහන්සේ එසේ ආහ. සිකී වෙස්සබු කකුසඳ කෝනාගමන කස්සප යන බුදුවරයෝද එසේම ආහ. යම් බලාපොරොත්තුවකින් ඒ අතීත බුදුවරයෝ ආවාහුද ඒ බලාපොරොත්තුවෙන්ම අප බුදුරජාණන් වහන්සේද ආහ. යම්සේ පෙර බුදුවරයෝ දාන සීල නෙක්ඛම්ම ප්‍රඥා වීරිය ශාන්ති සත්‍ය අදිෂ්ඨාන මෙත්තා උපේක්ඛා යන දස පාරමිතාවන්ද දස උපපාරමිතාවෙන්ද දස පරමාර්ථ පාරමිතාවන් සම්පූර්ණ කොට අංග ප්‍රත්‍යාංග නේත්‍ර පරිත්‍යාග ධන පරිත්‍යාග රාජ්‍ය පරිත්‍යාග පුත්‍ර දාර පරිත්‍යාග යන පංචමහා පරිත්‍යාගයෙන් පරිත්‍යාග කොට ආවාහුද අප බුදුරජාණන් වහන්සේද එසේම ආහ. යම්සේ අතීත බුදුවරයෝ සතර සතිපට්ඨානයෙන් සතර සම්‍යක් ප්‍රදානයෙන් සතර ඉර්ධිපාදයෙන් පංච ඉන්ද්‍රියෙන් පංච බලයෙන් සප්ත බෝධ්‍යාංගයෙන් වඩා ආර්ය අෂ්ටාංගික මාර්ගයද වඩා ආවාහුද අප ගෞතම බුදුරජාණන් වහන්සේද එසේම ආහ. එසේ ආබැවින් භාග්‍යවතුන් වහන්සේ තථාගත නම් වෙති. 2 පෙර බුදුවරයන් වහන්සේ ගිය පරිදි ගිය බැවින් බුදුරජාණෝ තථාගත නම් වෙති. විපස්සී බෝධිසත්වයෝ මව්කුසින් බිහි වූ කෙනෙහිම සම වූ පතුල් වලින් පොළොවෙහි සිටි සියලු දික් බලා දෙවියන් විසින් චාමර සේසත් ඔසවා සිටියදී උතුරු දිග බලා සත්පියවරක් ඉදිරියට ගමන් කොට අග්ගෝ හමස්මි ලෝකස්ස යනාදීන් අභීත ප්‍රකාශනයක් කළහ. සිකී වෙස්සබු කකුසඳ කෝනාගමන කස්සප
යන මහා බෝධිසත්වූහුද එසේම කළහ. අප සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයෝද එසේ ගමන් කළසේක. ඒ ගමන අනේක විශේෂ ආදිගමයන්ට පෙර නිමිත්තක් වන ගමනකි. බිම පය තබන සෙස්සන්ගේ පතුල් සම්පූර්ණයෙන් පොළොවෙහි සැපී එහි නොපිහිටයි. බෝසතුන්ගේ පතුල් සෑම තැනම පොළොවෙහි සැපී සිටින සේ බිම පිහිටයි. බෝසතුන් උපන් කෙනෙහිම සෑම තැනම බිම සැපෙනසේ පොළොවෙහි පා තබා සිටීම චතු ඉර්ධිපාදයන් ලැබීමේ පෙර නිමිත්තයි. උතුරට ගමන් කිරීම සකල ලෝකෝත්තර ධර්මයන් ලැබීමේ පෙර නිමිත්තයි. සත් පියවරක් ගමන් කිරීම සප්ත බෝධ්‍යාංග රත්නයන්ගේ ප්‍රතිලාභයට පෙර නිමිත්තයි. රන්දඩු ඇති චාමර එසවීම සකල තීර්ථකයන් මැඩලීමේ පෙර නිමිත්තයි. ශ්වේත ඡත්‍රය දැරීම අරහත් ඵල විමුක්ති සංඛ්‍යාත ශ්වේත ඡත්‍රය ලැබීමේ පෙර නිමිත්තයි. සකල දිශාවන් බැලීම අනාවරණ සර්වඥතා ඥානය ලැබීමේ පෙර නිමිත්තයි. අභීත ප්‍රකාශනය කිරීම කිසිවෙකු විසින් පෙරලිය නොහෙන උත්තම ධර්මචක්‍රය පැවැත්වීමේ පෙර නිමිත්තයි. මහබෝසතුන්ගේ ඒ ගමන නොවරදින පෙර නිමිත්තක් වන ගමනකි. ඒ ගමන නිමිත්තෙන් සිදුවන සියල්ල නොවරදවා එසේම සිදුවෙයි. නොවරදවාම සිදුවන කරුණවලට පෙරනිමිති වන ගමනක් උපන් කෙනෙහිම ගිය බැවින් සර්වඥාන් වහන්සේ තථාගත නම් වෙති. තවද පෙර බුදුවරයෝද අප ගෞතම බුදුරජාණන් වහන්සේද නෛෂ්ක්‍රම්‍ය යෙන් කාමච්ඡන්දය ප්‍රහාණය කොට ඉදිරියට ගියහ. අව්‍යාපාදයෙන් ව්‍යාපාදයේද ආලෝක සංඥාවෙන් තීන මිද්දයද අවික්ෂේපයෙන් උද්ධච්ච කුක්කුච්චයන්ද ධර්ම ව්‍යවස්ථාවෙන් විචිකිච්ඡාවද දුරුකොට ඉදිරියට ගියහ. ඥානයෙන් අවිද්‍යාව ප්‍රදාලනය කොට ගියහ. ප්‍රීතියෙන් අරතිය දුරුකොට ගියහ. ප්‍රථම ධාන ආදියෙන් නීවරණ ආදිය දුරුකොට ගියහ. සෝවාන් මාර්ගයෙන් දෘෂ්ටිය හා තදේකස්ත ක්ලේශයන්ද සකදාගාමී මාර්ගයෙන් ඕදාරික ක්ලේශයන්ද අනාගාමී මාර්ගයෙන් අනුසහිත ක්ලේශයන්ද අරහත් මාර්ගයෙන් සකල ක්ලේශයන්ද ප්‍රහාණය කොට පරම සුන්දර නිර්වාණයට ගියහ. එසේ ගිය බැවින් බුදුවරු තථාගත නම් වෙති. 3. තත යනු සත්‍යයට නමකි. නාම රූපයන්ගේ නියම ලක්ෂණයන් සත්‍ය ලක්ෂණයන් දැකීමට දුෂ්කරය. එබැවින් සාමාන්‍ය ලෝකයා ඒ නාම රූපයන් සත්ව පුද්ගලාදී වශයෙන්ගෙන ඒවා ගැන රැවටී සිටිති. භාග්‍යවතුන් වහන්සේ ඒ නාම රූප ධර්මයන්ගේ තත ලක්ෂණය නියම ස්වභාවය ඇති සැටියටම නොවරදවා දැන සිටිසේක. නාම රූප ධර්මයන්ගේ තත ලක්ෂණය හෙවත් නියම ලක්ෂණය දැනීම තත ලක්ෂණයට ඥානයෙන් පැමිණීමකි. තත ලක්ෂණයට ඥානයෙන් ඒමකි. එබැවින් ඥාන ගමනින් තත ලක්ෂණයට ආයේය පැමිණියේය යන අර්ථයෙන් සර්වඥයන් වහන්සේ තථාගත නම් වෙති. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය යන මේ ආර්ය සත්‍ය හතර දෙන එසේම ඇති බැවින් තත ධර්ම නම් වෙති. කිසි කලෙක අසත්‍ය
නොවන බැවින් අවිතත ධර්ම නම් වෙති. අන් අයුරකින් නොවන බැවින් අනන්‍යත ධර්ම නම් වෙති. ඒ කාන්තයෙන්ම ඇති බැවින් තත නම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය ඇතිසැටියෙන්ම අවබෝධ කළ බැවින් බුදුරජාණෝ තථාගත නම් වෙති. එහි ගත යනුවෙන් කියවෙන්නේ අවබෝධ කිරීමය යන අර්ථයයි. තවද අවිද්‍යාව සංස්කාරයන්ට හේතු වන බවද එසේමය. සංස්කාරයන් විඥාණයට හේතු වන බවද එසේමය. විඥාණය නාම රූපයන්ට හේතු වන බවද එසේමය. නාම රූපයන් ෂඩ් ආයතනයන්ට හේතු වන බවද එසේමය. ෂඩ් ආයතනයන් ස්පර්ශයටද, ස්පර්ශයෙන් වේදනාවටද, වේදනාවෙන් තෘෂ්ණාවටද, තෘෂ්ණාවෙන් උපාදානයටද, උපාදානයෙන් භවයටද, භවයෙන් ජාතියටද, ජාතියෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයන්ට හේතු වන බවද එසේමය. එසේම වන බැවින් තත නම් වූ ඒ කරුණු අවබෝධ කළ බැවින්ද බුදුරජාණෝ තථාගත නම් වෙති. 5. සත්වයන්ගේ චක්කු ශෝත ආදී ద్వාරයන්ට පැමිණෙන්නා වූද, ద్వාරයන්හි ගැටෙන්නා වූ, ద్వාර අනුසාරයෙන් සත්වයන් දැනගන්නා වූ රූප, ශබ්ද ආදී ධර්මයන් මනුෂ්‍ය, දේව, බ්‍රහ්ම ආදී සත්වයෝ ආත්මනියාදී වශයෙන් වැරදි ලෙස දනිති, ගනිති. භාග්‍යවතුන් වහන්සේ වනාහි සත්වයන් වශයෙන්ද සංස්කාර වශයෙන්ද අනේක චක්‍රාවාලයන්හි ඇති රූප, ශබ්ද ආදී සියල්ල ඇති සැටියෙන්ම දන්නාහ. සකල සත්වයන් විසින් දක්නා ලද, අසන ලද, පැමිණෙන ලද, සොයා ගන්නා ලද සියල්ල ඇති සැටියටම දක්නාසේක. එබැවින් භාග්‍යවතුන් වහන්සේ තථාගත නම් වෙති. 6. සත්‍ය නොවරදින දෙය තත නම් වේ. තථාගතයන් වහන්සේ බෝධි මූලයේ අපරාජිත පර්යංකයෙහි වැඩහිඳ පස්මරුන් පරදවා ලෞතුරා බුදු බවට පැමිණි තැන් පටන් අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනවීම දක්වා ඒ අතර කාලයේදී යමක් ප්‍රකාශ කරන ලද නම් ඒ සියල්ල එසේම වන බැවින් නොවරදින බැවින් තත නම් වේ. නොවරදින දෙයක්ම ප්‍රකාශ කරන බැවින් සර්වඥාන් වහන්සේ තථාගත නම් වනසේක. තථාගතයන් වහන්සේ තුලු නම් ජනපදයෙහි වැඩවෙසනසේක්. ලිච්ඡවී පුත්‍ර සුනක්කත්ත නම් භික්ෂුව හා උත්තරකා නම් නියම් ගමට පිඬු පිනිස වැඩවදාලසේක. එකල්හි එහි බලුවත පුරන කෝරක්කත්තිය නම් තවුසෙක් වාසය කළේය. ඔහු වස්ත්‍ර නොහදන්නේය, භාජන නොපිළිගන්නේය. බිම දැමූ ආහාර සතරගාතයෙන් සිට කටින්ම සුනකයෙකු ලෙස අනුභව කරන්නේය. සුනකයෙකුසේ වකුටු වී බිම නිදන්නේය. බුදුරදුන් පසුපස ඇවිදත් රහතුන් නොහඳුනන සුනක්කත්ත ඒ තවුසා දැක වස්ත්‍රලෝභය, භෝජනලෝභය, ආසනලෝභය දුරුකොට බිම දැමූ දෙය වළඳන මේ තවුසා ඒකාන්තයෙන් රහත් කෙනෙකි. මොහු වැනි අන් පැවිද්දෙක් නැත. අපේ පැවිද්ද කුමක්ද? මොහුගේ පැවිද්දම නියම පැවිද්ද නොවේ දැයි සිතුවේය. සුනක්කත්ත මහණ ස්වභාවයෙන්ම ලාමක අදහස් ඇතියෙකු බව දන්නා තථාගතයන් වහන්සේ
මේ තවුසා දැක ඔහු කුමක් සිතුවේ දැයි බලා වදාරනුසේක්. ඔහු සිතූ සැටි දැක සුනක්කත්ත නුඹත් ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෙක් යැයි කියාගන්නවා නොවේදැයි වදාළහ. එකල්හි සුනක්කත්ත ස්වාමීනි කිනම් වරදක් නිසා මාහට එසේ කීසේක් දැයි විචාලේය. නුඹ අර බලුවත පුරන කෝරක්කත්තිය රහතන් වහන්සේ කෙනෙක් යැයි සිතුවේ නොවේද? යයි තථාගතයන් වහන්සේ වදාළහ. එකල්හි සුනක්කත ස්වාමීනි නුඹ වහන්සේ අරහත්වයට මසුරුවනසේක් දැයි කීය. එකල්හි තථාගතයන් වහන්සේ වදාරනසේක් මෝග පුරුෂය මම අරහත්වයට මසුරු වන්නේ නොවෙමි. නුඹට රහත් නොවන්නෙකු ගැන රහත්ය යන දෘෂ්ටිය ඇතිවිය. එය හැරව එය නුඹට දීර්ඝ කාලයක් අනර්ථය පිණිස නොපවතීවා යයි වදාරා නුඹ රහතන් වහන්සේ කෙනෙකුසේ සිතූ කෝරක්කත්තිය අදින් 7 වන දින අජීර්ණ රෝගයෙන් මැරෙන්නේය. ඔහු සියල්ලන්ට හීන කාලකංචිකා නම් අසුර යෝනියෙහි උපදින්නේය. ඔහුගේ සිරුර කීරනත්තම්බක නම් සොහොනට ඇද දමන්නාහ. නුඹ කැමති නම් එහි ගොස් කොහි උපන්නේහිදැයි ඔහුගෙන් අසන්න. ඔහු උපන් තැන කියනු ඇතැයි වදාළසේක. ඉක්බිති සුනක්කත්ත කෝරක්කත්තිය වෙත ගොස් බුදුරදුන්ගේ ප්‍රකාශය ඔහුට කියා ශ්‍රමණ ගෞතමයන්ගේ කීම බොරු වන්නට ඔබ පමණ දන ආහාර ගනිමින් පරිස්සම් වන්නේයි ඔහුට අවවාද කොට 7 වන දවස පැමිණෙන තුරු දින ගනිමින් සිටියේය. කෝරක්කත්තිය ඔහුගේ බස් අසා බුදු වදන් බොරු කරන්නට සිතා එදින් පටන් निराहारවම සිටියේය. 7 වන දිනයේ කෝරක්කත්තියගේ දායකයෙක් වෙනදා අපනිවිසට පැමිණෙන ශ්‍රමණයන් වහන්සේ දින ගණනකින්ම නොපැමිණියේය. උන්වහන්සේ බලන්නට යමියයි සිතා ඌරු මස් පිසවාගෙන බද්ද සමගගෙන ගොස් කෝරක්කත්තිය ඉදිරියේ බිම හැලුවේය. දින ගණනක් निराहारව සිටි කෝරක්කත්තියට ඒ ආහාරය නොවළඳා සිටිය නොහැකි විය. ඔහු ශ්‍රමණ ගෞතමයන්ගේ කීම හරි ගියත් හරි නොගියත් निराहारවම මැරෙනවාට වඩා මට ආහාරයක් වළඳා මැරීම හොඳයි යයි සිතා නැගිට 4 ගාතයෙන් සිට බඩ පුරා ඒ ආහාරය අනුභව කළේය. දින ගණනක් निराहारව සිට අනුභව කළ ඒ ආහාරය ඔහුට දිරවාගත නොහැකි විය. එදින රාත්‍රියේහි අජීර්ණයෙන් ඔහු මැරී බුදුරදුන් වදාළ පරිදි කාලකංචිකා නම් අසුර යෝනියෙහි උපන්නේය. තීර්ථකයෝ කෝරක්කත්තියගේ මරණය අසා රැස්ව දවස් ගැන බලා ශ්‍රමණ ගෞතමයන්ගේ එක් පසක් හරි ගියේය. දැන් මේ මිනිය අන්තනකට ඇද දමා ඔහුගේ වචනය බොරු කොට නිග්‍රහ කරාමියයි සිතා කෝරක්කත්තියගේ මිනිය වැලකින් බැඳ බලුකුණක් මෙන් ඇදගෙන ගියෝය. ඔවුනට ගිය තැන මිදුල්ම විය. දැමීමට සුදුසු තැනක් නොලැබ ඉදිරියට ගියා වූ ඔවුහු ඉබේම කීරණත්තම්බ නම් සොහොනේ බිමට පැමිණියෝය. ඔවුහු ඒ බුදුරදුන් වදාළ සොහොන බව දැන අන්තනකට ගෙන යනු පිණිස මිනිය අදින කල්හි බැඳී වැල් සිඳී ගියේය. මිනිය එතනින් සෙලවිය නොහැකි විය. ඔවුහු වන්නාක් වේවා යයි මිනිය එහි දමා ගියහ. ඉක්බිති සුනක්කත්ත භික්ෂුව ශ්‍රමණ ගෞතමයන් කී දේවලින් කොටසක් හරි ගියේය. මල එකෙකු නැගිට අනෙකෙකු හා කතා කිරීම නම් සිදු නොවන්නකි. දැන් මම ගොස් ඔහුට කතා කරන්නෙමි. ඔහු කතා කළහොත් හොඳය, නොකළහොත්
ශ්‍රමණ ගෞතමයන් හට මුසාවාදයෙන් නිග්‍රහ කරන්නෙමි. යයි සිතා කීරණත්ථම්බ සොහොනට ගියේය. එහි ගොස් කෝරක්කත්තිකගේ සිරුරට තෙවරක් අතින් තට්ටු කර "එවත්නි කෝරක්කත්තිය, ඔබ උපන්තන දන්නේදැයි ඇසීය." තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ ආනුභාවයෙන් අසුරයා ගෙන්වා කෝරක්කත්තියගේ මල සිරුරට ප්‍රවේශ කරවා ඔහු කාලකංචිකා නම් සියල්ලටම හීන වූ අසුර යෝනියෙහි උපන් බව ප්‍රකාශ කර වූහ. බුදුරදුන්ගේ වදන ඔවුනට බොහෝ උත්සාහ කොටද වරදවන්නට බොරු කරන්නට නොපිළිවන් විය. තථාගතයන් වහන්සේ වෛශාල නාගරාසන්නයේ මහවනයේ කූටාගාර ශාලාවක වැඩවෙසන කල්හි වෛශාලියෙහි පාතිකපුත්ත නම් කීර්තිමත් අචේලක තවුසෙක් විය. ඔහු වෛශාලී නගරයෙහි පිරිස් මැද මෙසේ කියයි: "ශ්‍රමණ ගෞතම තෙමේ ඥානවාදියෙකි. මමද ඥානවාදී වෙමි. ඥානවාදී වූ මම ඥානවාදී ගෞතමයන් හා තරගයට 이르දි ප්‍රාතිහාර්ය කිරීමට සුදුසු වෙමි. ප්‍රාතිහාර්ය සඳහා ශ්‍රමණ ගෞතමයෝ මාර්ගයෙන් අඩක් දුර එත්වා මමද මාර්ගයෙන් අඩක් දුර එන්නෙමි. ශ්‍රමණ ගෞතමයන් එක් ප්‍රාතිහාර්යයක් කළහොත් මම දෙකක් කරමි. ශ්‍රමණ ගෞතමයන් ප්‍රාතිහාර්ය දෙකක් කරොත් මම හතරක් කරමි. ඔවුන් හතරක් කළහොත් මම අටක් කරමි. ශ්‍රමණ ගෞතමයන් කොතෙක් ප්‍රාතිහාර්ය කළත් මම ඔවුන් කරන ප්‍රාතිහාර්යමෙන් දෙගුණයක් ප්‍රාතිහාර්ය දක්වමි." ලිච්ඡවී පුත්‍ර සුනක්කත්ත පාතික පුත්‍රගේ කතාව අසා බුදුරදුන් වෙත ගොස් පාතික පුත්‍ර කියන කරුණ උන්වහන්සේට සැලකලේය. එකල්හි තථාගතයන් වහන්සේ වදාරණසේක් සුනක්කත්තය පාතික පුත්‍රයා හට ඒ කීම අස්කර නොගෙන තමාත් බුදු කෙනෙක් යයි සිත ඉවත් නොකොට තමාත් බුදු කෙනෙක් යන දෘෂ්ටිය ඉවත් නොකර මා ඉදිරියට නොආ හැකිය. ඉදින් එන්නට උත්සාහ කළහොත් ඔහුගේ හිස බොටුවෙන් ගැලවී බිමට වැටෙන්නටද පිළිවන. සත්කඩකට පුපුරා යන්නට හෝ පිළිවනයයි වදාළසේක. එකල්හි සුනක්කත්ත මහණ "ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, නුඹ වහන්සේ පරිස්සම් වන්න. නුඹ වහන්සේ පරිස්සම් වන්න" යයි කීය. "නුඹ කුමක් නිසා මට එසේ කියන්නේහිදයි?" තථාගතයන් වහන්සේ වදාළහ. "ස්වාමීනි පාතික පුත්‍ර යම් කිසි ක්‍රමයකින් නුඹ වහන්සේ ඉදිරියට පැමිණියහොත් නුඹ වහන්සේගේ කීම බොරු වන්නේය" යයි සුනක්කත්ත කීය. එකල්හි තථාගතයන් වහන්සේ සුනක්කත්තය තථාගතයන් වහන්සේ හරි නොවන කතා කියද්දැයි වදාළහ. "ස්වාමීනි පාතික පුත්‍රහට නුඹ වහන්සේ ඉදිරියට නොආ හැකි බව නුඹ වහන්සේ විසින් නුවණින් දක්නා ලදද? නැතහොත් දෙවියන් විසින් හෝ නුඹ වහන්සේට කියන ලද්දක්දැයි සුනක්කත්ත ඇසීය." සුනක්කත්ත මම ඒ බව දුටිමි. දෙවියෝද ඒ බව මට කීහ යයි තථාගතයන් වහන්සේ වදාළහ. ඉක්බිති තථාගතයන් වහන්සේ සුනක්කත්ත මම වෛශාලියෙහි පිඬු පිණිස හැසිර දිවා විහරණය පිණිස පාතික පුත්‍රගේ ආරාමයට යමි. නුඹ කැමතිනම් ඒ බව පාතික පුත්‍රහට දන්වන්නයයි වදාළහ. පසුදින තථාගතයන් වහන්සේ වෛශාලියෙහි පිඬු පිණිස හැසිර දිවා විහරණය සඳහා පාතික පුත්‍රගේ ආරාමය බලා වැඩම කළසේක. සුනක්කත්ත වතපිළිවෙත කරමින් බුදුරදුන් සමීපයෙහි හැසිරෙන්නෙකු වුවද බුදුරදුන්ට සතුරු බුදුරදුන් පරදිනු දක්නට කැමති පුද්ගලයෙකි. ඔහු වෛශාලියට ගොස් "පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ පාතික පුත්‍රගේ ආරාමයට වැඩම කළහ. අද උසස් පැවිද්දන් දෙදෙනෙකු අතර ප්‍රාතිහාර්ය තරගයක් වන්නේය.
එය බැලීමට සෑමදෙනාම පැමිණෙත්වායි කියමින් ඇවිද්දේය. ඔහුගේ බස් අසා ප්‍රසිද්ධ අප්‍රසිද්ධ ලිච්ඡවීහුද බ්‍රාහ්මණ ගෘහපතිහුද නානා ලබ්ධික ශ්‍රමණයෝද පාතික පුත්‍රගේ ආරාමයට ගලා ආහ. පිරිස් දහස් ගණනක් වූහ. තමාට ප්‍රාතිහාර්ය පෑ නොහෙන බව පාතික පුත්‍ර දනී. ඔහු කලින් කීවේ බුදුරදුන් ප්‍රාතිහාර්ය තරගයට ඉදිරිපත් නොවෙත් යයි අදහසිනි. භාග්‍යවතුන් වහන්සේ දවල් කාලයේ විසීම පිණිස ඔහුගේ ආරාමයට පැමිණ ඇති බවත් ප්‍රාතිහාර්ය දක්නට මහ සෙනගක් එමින් සිටින බවත් පාතික පුත්‍රට සැලවී ඔහු බිය විය. කල හැකි අනිකක් නැත්තෙන් ඔහු තීන්දුක කානු නම් පිරිවැජි අරමට පලා ගියේය. ප්‍රාතිහාර්ය දක්නට රැස් වූ පිරිස පාතික පුත්‍ර බිය වී තීන්දුකානු නම් පරිබ්‍රාජකාරාමයට පලා ගිය බව අසා ඔහු කැඳවාගෙන එනු පිණිස පුරුෂයෙකු යවූහ. ඔහු පාතික පුත්‍ර වෙත ගොස් "ඇවැත්නි, පාතික පුත්‍ර, ඔබ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ හා ප්‍රාතිහාර්ය කීමට කැමති බව කීවේය. ශ්‍රමණ ගෞතමයන් මගින් අඩක් දුර ආවහොත් ඔබත් අඩමග ගොස් ශ්‍රමණ ගෞතමයන්ට කරන ප්‍රාතිහාර්යමෙන් දෙගුණයක් ප්‍රාතිහාර්ය කරන බව ජනයා මැද තැන කියා ගියේය. දැන් ශ්‍රමණ ගෞතමයෝ මගින් අඩක් ඉක්මවා ඔබගේ අරමටම පැමිණ සිටින්නාහ. ප්‍රාතිහාර්ය දකිනු රිසියෙන් බොහෝ ජනයා දෙහි පැමිණ සිටී. දැන් ප්‍රාතිහාර්ය දැක්වීමට කාලය පැමිණ ඇත. එහි යනු මැනව" යයි කීය. පාතික පුත්‍ර "එහෙනම් ඇවැත්නි, එන්නම් ඇවැත්නි" කියමින් හුන් ගල්තලාවෙහිම නොසලී හිඳී. ඔහු නොගිටින කල්හි ඒ පුරුෂයා "කිමෙක්ද පාතික පුත්‍ර, ඔබගේ උකුල් ඇට ගලේ ඇලුනේද? ගල හෝ ඔබේ උකුල් ඇටවල ඇලී ගියේද? එන්නම්" කියමින් ඔබ නොසෙල්වෙන්නේය යයි කීය. පාතික පුත්‍ර නැවතද "එන්නම් ඇවැත්නි" කියමින් එහිම නොසලී හිඳී. පාතික පුත්‍ර නොනැගිටින කල්හි ඔහු පරාජිතව කරකියාගත දෙයක් නැතිව ගලෙහි ඇලී ඉන්නා බව ඒ පුරුෂයාට වැටහි ආපසු අවුත් පිරිසට කාරණය දැන්වීය. එකල්හි තථාගතයන් වහන්සේ පිරිස අමතා "ඇවැත්නි, පාතික පුත්‍ර හට තමා බුදු කෙනෙකු යන ප්‍රකාශය ඉවත් කර නොගෙන ඒ සිත ඒ දෘෂ්ටිය අතහැර නොදමා මා ඉදිරියට නොආ හැකිය. ඉදින් එන්නට සිතුවේ නම් ඔහුගේ හිස ගිලිහි බිම හෝ වැටෙන්නේය, පුපුරා හෝ යන්නේයයි" වදාළසේක. එකල්හි ඒ පිරිසෙහි උන් ලිච්ඡවී මහා අමාත්‍යයෙක් නැගිට "පින්වත්නි, මා එනතුරු මොහොතක් නවතින්න. පාතික පුත්‍ර මේ පිරිසට ගෙන එන්නට මම උත්සාහ කර බලමි" කියා පාතික පුත්‍ර වෙත ඔහු ගියේය. ඔහු එහි ගොස් පාතික පුත්‍රයා අමතා "ඇවැත්නි, ඔබ විසින් කළ තමා බුදු කෙනෙකු යන ප්‍රකාශය ඉවත් කර නොගෙන තමා බුදු කෙනෙක් යයි සිතා තමා බුදු කෙනෙක් යන දෘෂ්ටිය නොහැර ඔබ ශ්‍රමණ ගෞතමයන් ඉදිරියට නොපැමිණිය හැකිය. ඉදින් ඔබ පැමිණෙන්නට සිතුවේ නම් ඔබගේ හිස ගැලවී හෝ වැටෙන්නේය, පුපුරා හෝ යන්නේය" යයි ශ්‍රමණ ගෞතමයෝ පිරිස මැද ප්‍රකාශ කළහ. ඔබ ශ්‍රමණ ගෞතමයන් වෙත යනු මැනවි. අන් ප්‍රාතිහාර්යක් කම් නැත. යාමෙන්ම ඔබට ජය ලබා දෙමි කීය. පාතික පුත්‍ර "එන්නම් ඇවැත්නි" කියමින් ගලටම ඇලී නිසලව සිටී. ඔහු නැවතද පාතික පුත්‍ර හට එන ලෙස කීය. පාතික පුත්‍ර එමි" කියමින් නිසලව හිඳී. අමාත්‍යත මේ පාතික පුත්‍ර පරාජිතව ඉන්නා බව තේරුම්ගෙන පෙරලා ගොස් ඒ බව දැන්වීය. එකල්හි තථාගතයන් වහන්සේ පාතික පුත්‍රයා කඹවලින් බැඳ ගවයන් ලවා අද්දවාද තමන් වහන්සේ ඉදිරියට නොගෙන ආ හැකි බව වදාළසේක. එකල්හි ජාලිය නැමැත්තෙක් පිරිසට කියා ඔහු කැඳවාගෙන එන පිණිස
පාතික පුත්‍රයා නැගිටවන්නට උත්සාහ කළේය. නොඑක් ලෙසින් කරුණු කියමින් අවමන් කරමින් උත්සාහ කළ නමුත් පාතික පුත්‍රයා නැගිටවිය හැකි නොවීය. පාතික පුත්‍රයා නැගිටවනු බැරි බව තේරුම් ගත් ජාලිය පෙරලා අවුත් ඒ බව පිරිසට කීය. ඉක්බිති තථාගතයන් වහන්සේ රැස් වූ මහා පිරිසට දහම් දෙසා බොහෝ දෙනෙකුන් ක්ලේශ බන්ධනයෙන් මුදවා සත් තලක් අහසට නැග තමන් වහන්සේගේ ශරීරයෙන් ගිනි දැල් නික්මවා දුම් නික්මවා ප්‍රාතිහාර්ය දක්වා මහවණේ කූටාගාර ශාලාවට වැඩම කළසේක. පාතික පුත්‍රයා පිළිබඳ වදාළ දෙය අසත්‍ය කරන්නට බොහෝ දෙනෙකුන් උත්සාහ කළද එය කිරීමට නොපිළිවන් විය. මේ කතාවල් දෙක පාතික සූත්‍රය ඇසුරෙනි. 7. ලෝකේ බොහෝ දෙනා එකක් කියමින් අනිකක් කරති. භාග්‍යවතුන් වහන්සේ වනාහි යම් ආකාරයකින් කියනසේක් නම් ඒ ආකාරයෙන්ම කරනසේක. එබැවින් උන්වහන්සේ තථාගත නම් වෙති. ලෝකේ බොහෝ දෙනා එකක් කරමින් අනිකක් කියති. භාග්‍යවතුන් වනාහි යම් ආකාරයකින් කරනසේක් නම් ඒ ආකාරයෙන්ම කියනසේක. එබැවින් උන්වහන්සේ තථාගත නම් වෙති. 8. අගද යනු බෙහෙතට නමකි. නොවරදින්නා වූ සත්‍ය වූ බෙහෙත තත අගද නමි. නොවරදින බෙහෙත් ඇත්තේ තථාගතද නමි. දිව්‍ය ඖෂධයෙන් සර්පයන් මඩින්නාක් මෙන් වසඟයට ගන්නාක් මෙන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දේව බ්‍රහ්මයන් සහිත සකල ලෝකයා අභිභවනය කිරීමට වශයෙහි පැවැත්වීමට සමත් නොවරදින්නා වූ බෙහෙතක් භාග්‍යවතුන් වහන්සේට ඇත්තේය. එබැවින් උන්වහන්සේ තථාගත නම් වෙති. ඒ බෙහෙත නම් අනූපම දේශනා විලාසය චතුර සංඛ්‍ය කල්පලක්ෂයක් මුළුල්ලේ රැස් කළ පාරමිතා කුසලස්කන්ධය, ආර්ය සීලස්කන්ධය, ආර්ය සමාධිස්කන්ධය හා ආර්ය ප්‍රඥාස්කන්ධය යන මේවාය. තථාගතයන් වහන්සේ තමන් වහන්සේ වෙත පැමිණෙන නුවණ නැමැති කඩුවෙන් පරවාදයන් සිඳලීමට සමත් තියුණු නුවණැති ක්ෂත්‍රිය පණ්ඩිතයන්ද, බ්‍රාහ්මණ පණ්ඩිතයන්ද, ශ්‍රමණ පණ්ඩිතයන්ද දේශනා විලාස නැමැති ඖෂධයෙන් අභිභවනය කොට තමන් වහන්සේගේ වශයට ගනිති. බොහෝ ක්ෂත්‍රිය බ්‍රාහ්මණ ගෘහපති ශ්‍රමණ පණ්ඩිතයෝ තථාගතයන් වහන්සේ පරදවන්නට සිතා විසඳීමට දුෂ්කර වූ නොයෙක් ප්‍රශ්නයන් ගොතා එසේ ගොතාගෙන උන්වහන්සේ වෙත පැමිණ උන්වහන්සේගේ දේශනය අසා ගොතාගෙන ආ ප්‍රශ්න නොවිචාරා උන්වහන්සේගේ ශ්‍රාවක බවට පැමිණෙති. තථාගතයන් වහන්සේ අප්‍රමාණ චක්‍රාවාලයන්හි වෙසෙන මනුෂ්‍ය, දේව, බ්‍රහ්ම ආදී සකල සත්වයන්ම පිනෙන්ද, ශීලයෙන්ද, සමාධියෙන්ද, ප්‍රඥාවෙන්ද, විමුක්තියෙන්ද අභිභවනය කොට සිටිනසේක්. එබැවින් උන්වහන්සේ ලෝකයේහි අතුල්‍ය වෙති, අප්‍රමේය වෙති, අනුත්තර වෙති, රජුන්ට රජෙක් වෙති, දෙවියන්ට දේව වෙති, බ්‍රහ්මයන්ට අති බ්‍රහ්ම වෙති. මෙසේ කරුණු 8කින් බුදුරජාණන් වහන්සේ තථාගත යයි නම් වනසේක්.